Sandurwan, any question? වැරදිලා අත ඉස්සෙන් නැති නේද? හරි. ඊට පස්සේ දානය, ප්‍රිය වචනය, සමානාත්මතාවය. එතකොට සමානාත්මතාවයට ඒ වගේ උදාහරණයක් බලන්න මතක් කරලා. හරි. right. ඊට පස්සේ මම මේ දෙවෙනි ප්‍රශ්නේ හිටියේ දෙවෙනි ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ ළමයි තවන්න බලන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ එන්නේ බුද්ධ කාල ಭಾರತೀಯ ආගමික පසුබිම. හරි. ඒතර ආගමික පසුබිමේදී හරි ළමයි. එතකොට මේ ආගමික පසුබිම ගැන කතා කරනකොට දේශපාලන පසුබිම ඒ පාඩම හරි ඊට පස්සේ ආර්ථික හරි. බුද්ධ කාලීන ಭಾರತයේ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කළ නිගණ්ඨ සාධුවරයන් හඳුන්වන දෙආකාරය. මේක නම් මතක නැහැ. මොනවා කියලාද කිව්වේ? දන්න කෙනෙක් කියන්නේ? මල්කා කියන්න පුළුවන්ද? නිගණ්ඨ සාධුවරයන් හඳුන්වන දෙආකාරය. සහ එසේ යන්ත්‍රීමට හේතුව පැහැදිලි කරන්න. මට අහුවෙන්නේ නැහැ. කමන්නේ. අපි පොඩක් එක තියාගෙන ඉස්සරහට යන්න ඈ. නිගණ්ඨ සාධුවරයන් ශ්වේතාම්බර දිගම්බර ශ්වේතාම්බර දිගම්බර නේද? ශ්වේතාම්බර කියන්නේ හරි. ඔව්. නිගණ්ඨ සාධුවරයන් හඳුන්වන දෙආකාරය. ශ්වේතාම්බර කියන්නේ අර මේ සුදු වස්ත්‍ර හැඳපු කට්ටිය. නේ දිගම්බර කියන්නේ නිර්වත් කට්ටිය. මම හිතනවා හරි කියලා. මට මතක හැටියට එහෙම. ශ්වේතාම්බර කියන්නේ සුදු මේ ඇඳුම් ඇඳගෙන හිටපු කට්ටිය එක කට්ටියක්. අනිත් කට්ටිය තමයි දිගම්බර කියන්නේ මේ ඇඳුම් නැතුව නිර්වත්ව හිටපු කට්ටිය. හරි right. වචන දෙක ලිව්වා හේතු දෙක ලිව්වා නම් හරි. ලකුණු 4 හරි ඈ. ඊළඟට නිගණ්ඨ හොඳයි thank you ඈ. නිගණ්ඨ සාධුවරයන් අනිත් තරත් මතක් වෙනවනේ එතකොට නේද? නිගණ්ඨ සාධුවරයන් අත්තිකිලමතාන යෝගයේ යෙදෙමින් අනුගමනය කළ විවිධ වෘතචර්යා අතුරින් 4ක් ලියා දක්වනවා. අත්තිකිලමතාන යෝගය කියන්නේ ශරීරයට දැඩි දුක් දීම නේද? අනිත් එක කාමසුකල්ලිකාන යෝගය ශරීරයට දැඩි සැප දීම. ඒතර මේගොල්ලෝ දැඩි දුක් දීම යටතේ කතා කරා නේද? අජ වෘත, ගෝ වෘත, කුක්කුර වෘත, සුනක වෘත. සුනක වෘත කිව්වේ බල්ලෙක් වගේ නේද? බල්ලෝ කනවා වගේ කන්න ගත්තා, බල්ලෝ චෝ කරනවා වගේ චෝ කරන්න ගත්තා. ඊට පස්සේ මේ ඒ වගේ නිදා ගන්න ගත්තා. හරි. ඊට පස්සේ අජ වෘත. අජ කියන්නේ එළුවද කොහෙද? අනේ අස්සය වගේ. ඊට පස්සේ ගෝ වෘත. ගවයෝ වගේ ඉන්න හිටියා. හරි. ඊට පස්සේ එළුවෝ වගේ, ගවයෝ වගේ, බල්ලෝ වගේ, අස්සයෝ වගේ ඒගොල්ලෝ ජීවත් වුණා. ඒතකොට ඒගොල්ලෝ හිතුවේ ඒකෙන් එහෙම දුක් දුන්නාට පස්සේ ওই දුක් ටික ගෙවිලා ඉවර වෙනවා කියලා. නේද? හරි. එහෙම ඒගොල්ලෝ මේවා කරා. ඒතකොට මේ 4ක් තමයි ලියා දක්වන්න කිව්වේ. එතකොට නම් 4 ලිව්වත් ඇති මෙතනදී. දැන් හිතන්නකෝ දැන් ගෝ වෘත කියන්නේ නම් ගවයෙක් වගේ. සුනක වෘත කියන්නේ බල්ලෙක් වගේ. ඊට පස්සේ අජ වෘත කියන්නේ එළුවත කොහෙද? මට ඒක පැටලෙනවා. හරිද? එතකොට අර දන්න දෙකේ සිංහල දෙක ලියන්න අනිත් දෙකේ දන්නේ නැත්නම් ඊටු දෙක විතරක් ලියලා තියන්න. වැරදි ෂුවර් නැත්නම් ලියන්න එපා වැරදි එක ඈ. මොකද එතකොට ඔයා වැරදි ගැලපීමක් ලිව්වොත් එහෙම ලකුණු අඩු කරන්න පුළුවන්. දැන් මෙතන අහලා තියෙන්නේ අතුරින් 4ක් ලියා දක්වන්න කියලානේ. එතකොට පාලි එක නම් පාලි එක ලියන්න දන්නේ, සිංහල එක නම් සිංහල එක ලියන්න. මම කියන්නේ දැන් පළවෙනි එක සුනක වෘත කියලා ලියනවා. ඒක බල්ලෙක් වගේ හැසිරීම. සුනකෙක්සේ හැසිරීම. ඒක දන්නවා දෙකම. ඊට පස්සේ ගෝ වෘත කියන්නේ ගවයෙක් වගේ හැසිරෙනවා. ඒකත් දන්නවා. ඒකත් ලිව්වා. ඊළඟට මේ අජ වෘත කියන එක ෂුවර් නෑ. එතකොට ඒක දන්නේ අජ වෘත නම් එහෙම ලියන්න. එච්චරයි. හරි. එහෙම නැත්නම් ඔයා ඊළඟට දන්නේ මේ අස්සෙක් වගේ හැසිරීම නම් ඒ වචනේ ලියන්න. හරි. එහෙම තියන්න.
ඊට පස්සේ එතකොට ඒ තමයි 3 දෙවෙනි එකට. හරි. ඊට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර ශාස්ත්‍රතුමාගේ චතුයාම සංවර ශීලය ලියා දක්වා කේවලත්වය නම් විමුක්ති සුවය ලැබීමට එම ඉගැන්වීම හේතු වන අයුරු පහදා දෙන්න. අන්න ඒක කොහෙද දන්නේ? ඒක නම් අහුන්නේ. ඒක දන්න කෙනෙක් පොඩ්ඩක් මතක් කරන්න බලන්න. තියෙනවා. හරි. සතර අංගයකින් යුත් සීල සංග්‍රහය යුක්ත වෙයි. චතුයාම සංවර සීලය මොනවද ඒවා? සියලු සිහිල් දිය පාවිච්චි කිරීමෙන් වැළකුණේ වෙයි. සියලු සිහිල් දිය පාවිච්චි කිරීමෙන් වැළකිනවලු එයා. ඔන්න එයාගේ චතුයාම සංවර සීලය. එයා සංවර වෙන විදි. හරි. එයාට අනුව. හරි. එතකොට එයා රත් කරලා තමයි බොන්නේ. සියලු සංවරයෙන් යුක්ත වූයේ වෙයි. එතකොට සියලු සංවරයන්ගෙන් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියන එක තමයි මම හිතන්නේ මේක අදහස් කරන්නේ. සියලු වැළකී යුතු පවින් වැළකුණේ වෙයි. ඒගොල්ලෝ නම් කරගත්ත පව් වලින් සියලු පව් වලින් වැළකී සිටීම. ඊට පස්සේ සියලු පව්කම් විඳ නිම වූ විමුක්තියෙන් යුක්ත වීම. එතකොට ඒගොල්ලෝ අර වෘත පාවිච්චි කරේ සියලු පව් වලින් මිදිලා වැළකීලා ඉන්න. ඒ කියන්නේ පව් ටික ගෙවලා දාලා නිදහස් වෙනවා කියන තමයි අදහස. හරිද? එම ඉගැන්වීම හේතු වන ආකාරය කේවලත්වය කියන්නේ ඒගොල්ලන්ගේ විමුක්ති සුවය. ඒ සඳහා ඒගොල්ලෝ මොකද කරේ? ඔය කියපු විදිහට සියලු සිහිල් වතුර පාවිච්චි කරන එකෙන් වළකිනවා. හරිද? එතකොට ඒ මගින් ඒගොල්ලෝ විමුක්ති සුවය ලබා ගත්තේ කොහොමද? අර ඒ වෘතයන් තුලින් ඒගොල්ලෝ දුක් ගෙවලා ඉවර කළා තමයි ඒගොල්ලෝ මේ නිවන ලබා ගන්නවා කියන ඒ කියන්නේ ඒගොල්ලන්ගේ විමුක්තියටපත් වුණා කියන ඒගොල්ලෝ අදහස් කරන්නේ එහෙම. ඔන්න ඔය කතාව පැහැදිලි කරන්න ඕනේ. හරි. එතකොට කරුණු හතරක් තියෙනවානේ. එතකොට ඒ කරුණු හතරට ලකුණු හතරක් කෙලින්ම යනවා. ඊට අමතරව ඒ අදහස පැහැදිලි කරනවට තමයි ඊටු ලකුණු දෙකම හම්බ වෙන නැත්නම් එක ලකුණක් හරි හම්බ වෙනවා. අත්කලමතානුയോഗයේ නිර්වාණයට මඟ නොවේයයි බැහැර කළ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අනුගමනය කළ ධර්ම මාර්ගය කෙටියෙන් විස්තර කරනවා. එතකොට අපි දන්නවා ශරීරයට දැඩි දුක් දීම නතර කරලා දාලා මොකද කරේ? මධ්‍යම දැඩි සැපදීම කලින් කරානේ රජගේ ඉන්නකොට. එහෙනම් ඒ දෙකෙන්ම මිදලා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරා. ඒ කියන්නේ ශරීරයට දැඩි සැපත් දැඩි දුකක් නොදී ඇල්මෙන් තොරව කියන්නේ ඒ දුකටත් සැපටත් ඇලෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරා. ඒ මධ්‍යම ප්‍රතිපදාව තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරා. කියන එක දැන් මෙතන ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන අපිට බුද්ධ චරිතයේදී වෙන තැනක ලියන්න දෙන්නේ නැති නිසා මෙතන අර කරුණ මේ ඡේදයක් විදිහට ලියන්න ගියත් කමන්නේ. එක්ක සිංහලෙන් සම්මා නිවැරදි දැකීමෙන් යුක්තව නිවැරදි සිහි කල්පනාවෙන් යුක්තව ආන්න එහෙම ලියන්න. ඒක කමක් නැහැ. පිටුව සම්පූර්ණ කරගන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරි. right. එතකොට ඔය කොටසෙන් ප්‍රශ්න බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික කණ්ඩායම් හතරක් නේද? එතකොට මේ ඇවිල්ලා 2017 ඒ කොටස. හරි. ආගමික කණ්ඩායම් හතරක්. එතකොට අපි දන්නවා නේද? පරිබ්‍රාජකයෝ කියලා ඉන්නවා, නිගණ්ඨයෝ කියලා ඉන්නවා, අචේලකයෝ කියලා ඉන්නවා. ඊට පස්සේ ආජීවක, ජටිල නේද? ජටිලව ගැන එහෙම ලියන්න පුළුවන් නේද? උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ප්‍රධාන ජටිල පූජකයෝ තුන් දෙනෙක් නේද? එතකොට නම් කරන්න පුළුවන් ආකාර හතරක්. බුද්ධ කාලීන ಭಾರತයේ ජීවත් වූ ආගමික ඉගැන්වීම් ඉදිරිපත් කළ ෂට් ශාස්ත්‍රවරුන් අතරින් 4 දෙනෙක් නම් කරන්න. හරි. ෂට් ශාස්ත්‍රවරුන් පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, සංජය බෙල්ලට්ටි පුත්ත, අජිත කේශ කම්බලි, පකුද කච්චායන, නිගණ්ඨනාථ පුත්ත. ඔය තමයි 6 දෙනා. පූර්ණ කස්සප, මක්කලී ගෝසාල, අජිත කේශ කම්බලි, සංජය බෙල්ලට්ටි පුත්ත, පකුද කච්චායන, නිගණ්ඨනාථ පුත්ත. 6 දෙනෙක් ඉන්නවනේ. 4ක් නේ අහන්නේ. 4ක් ලියන්නේ. 6ක් ලියන්න යන්න එපා. 4යි. අමරා වික්කේප වාදියකෝ සංජය බෙල්ලට්ටි පුත්ත ශාස්ත්‍රතුමාගේ ඉගැන්වීම කෙටියෙන් විස්තර කරන්න. එයා කිව්වේ මොකද්ද? සංජය බෙල්ලට්ටි පුත්ත. එයා කියන්නේ එයාගෙන් දැන් එයා මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. පරලොවක් තියනවාද කියලා අහුවොත් තියනවා. එයාට හිතුනොත් ඒ වෙලාවේ තියනවා කියලා එයා තියනවා කියනවා. නැද්ද කියලා අහුවොත් එයාට ඒ වෙලාවේ නැහැ කියලා හිතුනොත් එයා නැහැ කියලා කියනවා. එතකොට අර එකම අර ඍජු මාර්ගයක් නැහැ. එහෙම නැත්නම් ඍජු පිළිතුරක් නැහැ එයාට. තමාට ඒ අවස්ථාවේදී සිතන ආකාරයට පිළිතුරු ලබා දෙනවා කියන එක පැහැදිලි කරන්න ඕනේ. එතකොට එතනදී උදාහරණ විදිහට ඔයගොල්ලන්ට දාන්න පුළුවන් මේ එයා ඒ කියලා කතාව. මගෙන් පරලොවක් ඒ කෙසේද යත් මගෙන් පරලොවක් ඇද්දැයි විමසූ විට
පරලොවක් ඇතැයි මට සිතුනොත් පරලොවක් ඇතැයි මම කියමි. මගෙන් පරලොවක් නැත්දැයි ඇසෙන විට එසේ පරලොවක් නැතැයි මට සිතුනොත් පරලොවක් නැතැයි මම කියමි. අන්න ඒ විදිහට එකම නේ මතක තියාගන්න. ඒතර පරලොව ගැනයි කුසල අකුසල කර්ම ගැනයි මරණින් මතු නැවත ඉපදෙනවද නැද්ද කියන එකයි. ඒ වගේ කරුණු තුනක් අරගෙන එයා කියනවා එහෙම තියනවාද කියලා හොත් තියනවා කියනවා නැද්ද කියලා හොත් ඒත් නැහැ කියනවා. අන්න එහෙම කරුණු දෙකක් ගැන විස්තර කරා නම් හරි. අන්තවාද හා දෘෂ්ටිවාද බැහැර කර බුදු සමයේ සත්‍යයේ විමුක්තිය සඳහා පෙන්වා දෙන ධර්ම මාර්ගය. අන්න එතකොට අපිට කියන්න පුළුවන් බුදු සමයේ පෙන්වලා දෙන්නේ මොකද්ද? අත්තිකිලමතාන යෝගයක් නෙමෙයි, කාමසුකල්ලිකාණ යෝගයක් නෙමෙයි. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලබන නේද? දුක එම දුක ඇතිවන ආකාරය, ඊට පස්සේ එම දුකෙන් මිදෙන ආකාරය සහ මිදෙන මාර්ගය යන සම්පූර්ණත්වයෙන් යුක්තව විමුක්තිය පෙන්වලා දෙනවා. මොනවාද? චතුරාර්ය සත්‍ය ඇසුරු කොටගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. ඒක තමයි බුදුදහමේ මාර්ගය. හරි. රයිට්. මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඊට පස්සේ එනවා දෙවෙනි කොටස ළමයි. දෙවෙනි කොටසේ තියෙනවා දැන් ප්‍රශ්න තුනක් කතා කරා. දෙවෙනි කොටසේ තියෙනවා 4 5 6. තවත් ප්‍රශ්න තුනක්. ඒ ප්‍රශ්නවල මම 2018 19 ආසනයේ ගන්න සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය නම් තැබීම වප්මගුල් උත්සවයේ විවාහය ශිල්ප දැක්වීම යන අවස්ථාවල වැදගත් සිදුවීම් පෙන්වා දෙන්න. කුමාරෝත්පත්තිය කොහෙද සිදු වුනේ කියන එක කිව්වනම් හරි. කොහෙද සිදු වුනේ කවදාද සිදු වුනේ? නම් තැබීමේ උත්සවයේ වැදගත් සිදුවීම් කියලා කියන නම් තැබීමේ උත්සවයට අදාළව මොකද්ද වෙච්ච වැදගත් සිදුවීම? අර බමුණන් 64 දෙනෙක් නේද? නෑ 108 දෙනයි නේ. සිහිනේ බලාබල 64 බමුණන් 108 දෙනෙක් ඇවිල්ලා නම් තැබීමේදී ඒගොල්ලෝ 7 දෙනෙක් කිව්වා මෙයා පැවිදි වුණොත් බුදු වෙනවා, ගිහිගේ හිටියොත් සක්විති රජ වෙනවා කියලා. එතකොට එක්කෙනෙක් 8 වෙනියා කොණ්ණඤ්ඤ තාපසතුමා කිව්වා මෙයා අනිවාර්යෙන්ම මෙයා කියන්න එපා හරි. මෙතුමා අනිවාර්යෙන්ම පැවිදි වෙලා බුදු බවට පත් වෙනවා කියලා. එච්චරයි. ඊට පස්සේ වප්මගුල් උත්සවයේදී මොකද වෙන්නේ? කුමාරයා පළක් බැඳ භාවනා කරනවා දැක්ක. එන පිය රජතුමාගේ දෙවනි වැඳීම සිද්ධ වුණා. විවාහය හා ශිල්ප දැක්වීම. විවාහයේදී ස්වයංවරයක් සිද්ධ වුණා. ඒ ස්වයංවරය ශිල්ප දැක්වීම සිද්ධ වුණා. ශිල්ප දැක්වීමෙන් ඉහළම සාමාර්ථ ලබා ගත්තා. ඒ නිසා විවාහයේ ස්වයංවරයක් තිබුණා. ස්වයංවරයේදී යසෝදරා දේවිය විවාහය සඳහා තෝරගත්තා. ඔය තමයි අවස්ථා 4. සිද්ධාර්ථ බෝසත් චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ 4ක්. මම ඒක ගැන පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම හිතනවා ඔයගලන්ට උත්තර ලියන්න පුළුවන්. සිද්ධාර්ථ බෝසත් චරිතයෙන් කියන්නේ බුදු වෙන්න කලින් ශිෂ්‍ය අවධිය තුළ, ඉගෙනීමේ අවධිය තුළ අපිට ගන්න පුළුවන් දේවල්. මතක තබා ගැනීමේ හැකියාව, සියලු ශිල්පයන්හි කෙල පැමිණියෙකු වීම, භ්‍රමචාරීව ගත කිරීම, ඒ වගේ දේවල්. සතර පෙර නිමිති වලින් පෙන්눔 කරන ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරනවා. මම හිතනවා මේ ප්‍රශ්න ඔයගලන්ට ලියන්න පුළුවන් කියලා. සතර පෙර නිමිති දන්නව නේද? මහල්ලෙක් ලෙඩෙක් මලකඳක් වේදුරුවක් 2 වසරදී ඉගෙන ගන්න. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සත්‍ය අවබෝධය සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග. සත්‍ය අවබෝධය සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග කෙටියෙන් සාකච්ඡා කරන්න. එතකොට අපිට කියන්න පුළුවන් මේ භග්ගව ආලාරකාලාම උද්දකරාම පුත්‍රයන් ගුරුවරුන් සොයාගෙන ගුරුවරුන් යටතේ අධ්‍යාපන කටයුතු කරා. නමුත් භාවනා කිරීම කටයුතු කරා. නමුත් ඒන් අවශ්‍ය සත්‍ය අවබෝධ නොවුණු නිසා තනිවම අත්තිකිලමතාන යෝගයට වසර 6ක් ඒක පුහුණු කරා. ඒකත් ඒනොත් නොනැවති මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් නේද ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ක්‍රියාත්මක වුණා කියන එක පැහැදිලි කරන්න ඕනේ. හරි. ඊට පස්සේ බුදුසසුනේ ප්‍රථම ද්වේවාචික උපාසකවරුන් ද්වේවාචික කියලා කියන්නේ මේ දෙරුවන් සරණ ගිය බුදුන් සහ මේ ධර්මයේ සරණ ගිය උපාසකවරුන් නම් කොට මම හිතන්නේ තපස්සු බල්ලුක දෙන්නව ගන්නත් පුළුවන් නේ. තපස්සු බල්ලුක ඊළඟට යසකුල පුත්‍රයා යසකුල පුත්‍රයා එනකොටත් අනිත් අය හිටියේ නෑනේ. හරි. ඒතර යසකුල පුත්‍රයාව ගන්න පුළුවන්. ඔවුන් ඇසේ හැඳින්වීමට හේතුව තමයි මොකද්ද? බුදුන් සහ දහම. එතකොට සංඝ රත්නය පිළිහිටවල තිබුණේ සංඝ රත්නය පිළිහිටන්නේ යසකුල පුත්‍රයාගේ පැවිදීමත් එක්කන නේද? හා. එතකොට යසකුල පුත්‍රයාගේ පියා අන්න තෙරුවන් සරණ යනවා. රයිට්. බුදුසසුනේ පළමු රහතන් වහන්සේලා අතරින් සිව් දෙනෙකු නම් කොට උන්වහන්සේලා රහත් බව ලැබෙන ශ්‍රවණය කළ සූත්‍ර දේශනා නම් කරා.
එතකොට මෙතෙන්ට ගන්න වෙන්නේ බලමු රහතන් වහන්සේලා අතරින් සිව් නමක් නම් කොට. රයිට්. එතකොට එන්නේ මේ කවුද අපේ පස්වග භික්ෂුන් වහන්සේලා. කොණ්ඩඤ්ඤ වප්පබද්දී මහානාම කියන පස්වග භික්ෂුන්ගෙන් 4 දෙනෙක් නම් කරන්න. රහත් භාවය ලැබෙන දේශනා කළ ශ්‍රවණය කළ සූත්‍රය අනත්ත ලක්ෂණ සූත්‍රය. මම හිතනවා පැහැදිලි කියලා. අනාත්ම ලක්ෂණය ගැන. ඒතර ත්‍රිලක්ෂණය ගැන නැත්නම් අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි වෙන සූත්‍ර දේශනාවක් තමයි අනත්ත ලක්ෂණ සූත්‍රය. පස්වග තාපසවරුන් සොයා ඉසිපත්තනයට වැඩම කරන බුදුන් වහන්සේ සහ අතරමඟ මුණ ගැසෙන උපක ආජීවක අතර ඇති වූ සංවාදය. උපක ආජීවකගේ සංවාදය ඔයගලන්ට මතකද? මට එකපාරට ඒක මතක නෑ. ඔක ඉතින් අපිට සිංහල වලට නම් තිබුණා. ආරයි. සංසෝ නිදුලන් හා පසන පෙරමින් යුක්ත ඔබ කවරෙක්ද කියලා උපකාජීවක අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. කවුදසා පැවිදි වූයේද කියලා අහනවා. බුදුහාමුදුරන් අහනවා ඔයා කවුරු වෙනුවෙන්ද පැවිදි වුනේ කියලා. සංසෝ නිදුලන් තියෙනවා බොහොම දැක්කම සුන්දරයි. ඔබ කවුරු වෙනුවෙන් පැවිදි වුණාද? ඊට පස්සේ කියනවා මම සියලු පාපයන්ගෙන් ජයගෙන සිටිනවා. මට වෙනත් ගුරුවරයෙක් නැහැ. මම තමයි එකම පුද්ගලයා කියලා. එතකොට කියනවා එහෙනම් ඔයා හැම දෙයකින්ම දිනපු නිසා ඔබතුමා හැමෝගෙම අංක 1 නිසා ඔබට අනන්ත ජින. ඒ කියන්නේ අනන්තය දක්වා අනිත් අයගෙන් දිනන ලද කියන අදහසින් ඔබතුමාව නම් කරන්න පුළුවන් නේ කියලා කියනවා. හරි. රයිට්. ඒක තමයි උපකාජීවක හමු වීම. ඊට පස්සේ බුදුරජාණන් විසින් සිදු කළ පළමු ධර්මදේශනයේ ඇතුළත් ආර්ය අෂ්ටාංග මාර්ගය ත්‍රිශික්ෂාවට අනුව බෙදා දක්වමින් සීල ආර්ය මාර්ගයේ පදනම වන අයුරු පැහැදිලි කරා. ආලාමයි. හරි. මෙන්න මේමයි සීන් එක. දැන් ඔයගොල්ලන්ට මතක ඇති බුදු ධර්මයටත් මේක තියෙනවා. කොහොමද මේක කැඩෙන්නේ? ප්‍රඥා ශීල සමාධි. එහෙමනේ කැඩෙන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප. පළවෙනි දෙක ප්‍රඥා. ඊට පස්සේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඒ තුන ශීල. ඊට පස්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි තුනයි තියෙන සමාධියට නේ. දෙක තුන විදිහට කැඩෙන. පළවෙනි දෙක ප්‍රඥා, ඊළඟ දෙක ශීල, ඊළඟ දෙක සමාධි. හරි. එතකොට මම හිතනවා පැහැදිලි කියලා. එතකොට ත්‍රිශික්ෂාවට අනුව බෙදා දක්වන්නේ එහෙම. ආර්ය අෂ්ටාංග මාර්ගය ලෙව්වා ඉස්සරහින් සංගලවරන් දාලා පැහැදිලි කරා. ශීලයේ ආර්ය මාර්ගයේ පදනම වන අයුරු පැහැදිලි කරන්න කොහොම ළමයි මෙහෙමයි. නිවන් දැකීමේ මාර්ගයේ නිර්වාණය කරා යන්න පුළුවන් වෙන්නේ සමාධියෙන් නෙමෙයි ප්‍රඥාවෙන්. අර ප්‍රඥාව තමයි ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි ප්‍රඥාවට කලින් ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැන මෙනෙහි වීම. ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න බෑ අපිට සිතෙහි සමාධියක් නැත්තම්. බැරි නෑ පුළුවන්. ලේසි. සිතේ සමාධිය තියෙනවා නම් ලේසි. සිතේ සමාධිය කියන්නේ සිත එක්තැන් වෙලා තියෙනවා නම් අපිට අනිත්‍ය දුක්ඛ අනාත්ම බව තේරෙනවා. පැහැදිලි වෙනවා බොහොම ඉක්මනට. හැබැයි සිත සමාධිගත කරන්න බෑ ශීලය රැකලා නැත්තම්. ශීලය යනු කය වචනේ සංවර කිරීමයි. ඔන්න උත්තරේ ලියන විදිහ මම මේ කියන්නේ. හරිද? ආර්ය මාර්ගයේ අවසානයේ ආර්ය මාර්ගයේ ලැබෙන අවසාන ඵලය නිර්වාණය. නිර්වාණය යනු ප්‍රඥාවට පත්වීම. එනම් ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමයි. එනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කර ගැනීමයි. ඒ සඳහා සිත සමාධිගත වී පැවතීම පහසුවකි. සිත සමාධිගත වීම සඳහා සිත එක් අරමුණක පවත්වාගත යුතුය. ඒ සඳහා සිත එක් අරමුණක පවත්වා ගැනීම හේවත් සමාධියටපත් වීමට නම් කය වචනේ සංවර කරගෙන සිටීම වඩාත් ප්‍රයෝජනවත් වේ. කය වචනේ සංවර කිරීම සඳහා ශීලය එනම් කයෙන් සිදුවන වැරදි වලින් මිදීම සහ වචනෙන් සිදුවන වැරදි වලින් මිදීම අත්‍යවශ්‍ය වේ. අවශ්‍ය නම් තවදුරටත් හරිද පිටුව සම්පූර්ණ නැත්තම් කයෙන් සිදුවන වැරදි මොනවද නේද? පළවෙනි සිල්පද 3. ඊට පස්සේ වචනෙන් සිදුවන වැරදි 3 මොනවද? වැරදි 4 මොනවද? බොරුව, කේලම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම. ඒ ටික ලියන්න පුළුවන්. මොනවද වචනෙන් සිදුවන වැරදි? බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, පරුෂ වචන කීම. මුසාවාදා, සම්ප්‍රප්පලාපා, පිසුනා වාචා, පරුෂා වාචා. කයෙන් සිදුවන වැරදි සතුන් මැරීම, සොරකම් කිරීම, පළවෙනි සිල්පද 3 කාමෙහි වරදව ඇසීම. අන්න ඒක සුරින් පැහැදිලි කරන්න පුළුවන්.
ඊළඟට මේ දකුණු බිහාරය නමින් හැඳින්වෙන රාජාණ්ඩුව අතරින් පළමුවන්නට උතුරු නැගෙනහිර බටහිර නිරුද්ධ දේශීයන් අනේ ඒක නම් මට මතක නැහැ. ඒක නම් ටිකක් අමාරුයි මතක තියාගන්න පාඩම් කරන්න මම හිතනවා ඕගොල්ලොත් මං වගේ තත්ත්වයක ඉන්නේ කියලා මේ. ඒකයි මමත් එහෙම මේ වුනේ. ඔය ටික ඔක්කොම පාඩම් කරලා නැතුව ඇති. හරි. නමුත් ඊළඟ එක නම් ලියන්න පුළුවන් නේද? ප්‍රථම ආරාම පූජාව ඒ සිදු කළ රජතුමා පාලන රාජධානිය හා යගනගරය ලියා දක්වන්න. ප්‍රථම ආරාම පූජාව බිම්බිසාර රජතුමා නේද? මොකක්ද ආරාමය? වේළුවනාරාමය. බිම්බිසාර රජතුමා රජගහනුවර රාජධානිය මගධය අගනුවර ලියන්න පුළුවන් නේ. ඊට පස්සේ බුදුසසුනේ ප්‍රථම ආරාම පූජාව සිදු කළ රජතුමා එදින රාත්‍රියේ හඬා වැළපෙන නිර්වත් ප්‍රේතයන් සීනෙන් දැක්කට හේතුව හා ඔවුන් සෝපත් කිරීම අනුගමනය කළ ක්‍රියාමාර්ග විස්තර කරන්න. මම හිතනවා ඒක විස්තර ගන්න පුළුවන් කියලා. හඬා වැළපෙන ප්‍රේතයන් සීනෙන් දැකලා තියෙන්නේ මේ රාත්‍රියේ හඬා වැළපෙන නිර්වත් ප්‍රේතයන්. රජතුමාගේ කලින් ආත්ම භාවයක මේ ඥාතීන් පිරිසක්. ඉතින් ඒගොල්ලන්ට මේ ඇඳුම් නැහැ. ඒ හින්දා රජතුමා ඒක බුදුහාමුදුරුවන්ට කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ කිව්වා මේ ඇඳුම් පූජා කරන්න කියලා. නේද? මම හිතන්නේ පූජා කරන්න මේ වගේ අයට බලලා මේ ඇඳුම් පූජා කරලා පින් දුන්නා නම් හරියට. ඒතර මම හිතන්නේ භික්ෂුන් ප්‍රමුඛ මහා සංඝයාට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට චීවර පූජාවක් කරා මට මතක හැටියට. මේ ඒ කරලා ඒගොල්ලන්ට පින් අනුමෝදන් කරා. එතකොට ඒ අර ගැළපෙන විදිහට තමයි අපි ඒක කරන්න ඕනේ. හරි. දැන් බඩගින්නේ හඬා වැළපෙන ප්‍රේතයෝ දැක්කොත් එහෙම එතකොට කරන්න ඕනේ මේ ඇඳුම් දෙන එක නෙමෙයි කෑම පූජා කරලා ඒකේ අර අපි කියන්නේ අර මේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය වගේ තමයි මේක. නිව්ටන් තුන්වෙනි නියමයේ අපේ තියෙන පුස්කොළ පොත් අරන් ගිහිලා ඕවා ගැන මේවා කරලා බලලා හරිද? එතකොට ඒකට අදාළ ගැළපෙන දේ අපි කරන්න ඕනේ. හරි. දැන් අපි ඕගොල්ලෝ අහලා ඉතින් අපි පින් වැඩ කරනකොට මේ ඔය මොනවාද අපි කියන්නේ අපි අටපිරිකර පූජා කරොත් අන්න අපිට අටපිරිකර ප්‍රයෝජනවත් වෙන්නේ මොනවටද? පැවිදි වෙන්න. පැවිදි වීමේ අර ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වීමේ අවස්ථාව ලැබෙනවා එකෙන්. පිනෙහි විපාකයේ විදියට. ඊළඟට අපි මොනවාද මුතු කුඩයක් පූජා කරනවා. ඊට පස්සේ අපිට අවුවෙන් වැස්සෙන් වෙන බාධාවල් යම්කිසි ආත්ම භාවයක මේ ආත්ම භාවයේත් කොටසක් වෙනවා. ඒව වැළකෙනවා. හරි. අන්න ඒ විදිහට එතන මේ ඒ අර තියෙන ක්‍රියාවට අනුකූලව තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. එතකොට අනුගමනය කරේ ඒක පැහැදිලි කරලා ලියන්න ඕනේ. හරි. බුදුසසුනේ දානීය දායක පක්ෂයේ චිත්ත පාරිශුද්ධිය සඳහා හේතු වන ආකාරය කුසල මූල සංකල්පයට අනුව සාකච්ඡා කරන්න. බුදුසසුනේ දානය දායක පක්ෂයේ චිත්ත පාරිශුද්ධිය සඳහා හේතු වන ආකාරය. සිතෙහි පිරිසුදු බව සඳහා හේතු වන ආකාරය. කුසල මූල තමයි කුසල මූල මොනවද? ලෝභ ද්වේෂ මෝහ. හරි. එතකොට දානීය මගින් මොකද වෙන්නේ? ලෝභය කියන එක ඉවත් වෙලා යනවා නේ. ලෝභය කියන එක ඉවත් වෙලා යනවා. අත්හැරීමෙන් තමයි දානය අපි දෙන්නේ. හරි. එතකොට ඒක පැහැදිලි වෙනවා. ඊළඟට චිත්ත පාරිශුද්ධිය සඳහා හේතු වන ආකාරය ඒ මගින් සිතෙහි අර පැහැදීම ඇති වෙනවා. අර මෝහය කියන එක නැති වෙලා යනවා. නේද? ඒ ටික පැහැදිලි කරන්න ඕනේ. right. අපි බැලුවොත් එහෙම ඉතිමර පොඩ්ඩක් බලමු. ඔව් අයෝධ්‍ය. මේ කුසල මූල කියන්නේ අලෝභ දෝෂ මෝහ නේද? ඔව් ඔව් කුසල මූල කියන්නේ අලෝභ දෝෂ මෝහ, අකුසල මූල කියන්නේ ලෝභ දෝෂ මෝහ. එතකොට අකුසල මූල කියන්නේ ලෝභ ද්වේෂ මෝහ. එතකොට අපි අර දන් දෙනකොට ඒකේ අහලා තිබුණේ කුසල මූල එතකොට මේ ලෝභය ඉවත් වීම තුලින් හරි ලෝභය කියන අකුසල මූලය ඉවත් වීම තුලින් අලෝභය කියන කුසල මූලය අපිට පිහිටනවා කියන එක මම හිතන්නේ මට වැරදිලා මම කුසල මූල කියන එකට ලෝභ කියලා කියන්නේ ලෝභ නෙමෙයි අලෝභය ඈ කුසල කියන්නේ ලෝභයේ අනිත් පැත්ත right එතකොට මේකේ කපිලවස්තු නුවර ශාක්‍ය රජුගේ සිංහල රජුගේ දුවරුන් අතරින් 4 දෙනෙකු නම් කරන්නේ මම හිතන්නේ මේ සුද්ධෝදන රජතුමාගේ කට්ටිය නේ සුද්ධෝදන ශුක්ලෝදන දෝතෝදන මිතෝදන අමිතෝදන මේ පිරිමි අය 4 දෙනා පිරිමි අය 5 දෙනා කාන්තාව 4 දෙනා අමිතා සහ ප්‍රමිතා මට මතක හිටියට කෝලිය රාජ්‍ය පරපුරේ අගනාගරේ ආරම්භක රජු ඔහුගේ පුතණුවන් දෙපළ ඒ ටික පාඩම් කරලා තියෙනවා නම් ලියන්න පුළුවන් නැත්නම් මේ ප්‍රශ්න ලියන්න බෑ හරි සිද්ධාර්ථ කුමරු අයත් වන ශාක්‍ය රාජ පරම්පරාවේ කෙටියෙන් ඒක නම් ටිකක් පැහැදිලි කරලා තියෙනවා මට මතක නෑ ඔක්කොම සිදුහත් බෝසතාණන් වහන්සේ කුසල ගවේෂීව ගුරුවරු නැසුකල ආකාරය කෙටියෙන් පහදන්න ළමයි එතන ඉඳන් කියන්න පුළුවන් අර භාර්ගව ආලාරකාලාර උද්දකාරාම පුත්ත කියන තුන් දෙනා හරි ඊට පස්සේ තනිවම සත්‍ය සොයාගෙන ගියා කියන එක පැහැදිලි කරන්න ඕනේ සිද්ධාර්ථ බුදුන් වහන්සේ මහා විනිශ්චයමනේ සඳහා පෙළඹූ ආසන්න කරුණු 4ක් පෙන්වා දෙන්න ආසන්න කරුණු 4 මොනවද
මහා විනිශ්ක්‍රමණය සඳහා පෙළඹූ ආසන්න කරුණු 4 තමයි මේ සතර පෙර නිමිති දැකීම. මහල්ලෙක් දැකීම ඒක අවස්ථා 4කදී උනේ. අපි සතර පෙර නිමිති කියලා එකපාරට කිව්වට ඒක අවස්ථා 4කදී උනේ. හරි. ඒතකොට ඒක තමයි ලියන්න ඕනේ. මහල්ලෙක් දැකීම, ලෙඩ වූ පුද්ගලයෙක් දැකීම ඒ ආදී වශයෙන්. සිදුහත් කුමරුගේ ප්‍රසන්න භාවය දුරු කිසා ගෝතීමේ සතුට පළ කරමින් පැවසූ නිබ්බුත පද ලියා දක්වනවා. නිබ්බුතා නූනසා මාතා, නිබ්බුතා නූනසෝ පිතා, නිබ්බුතා නූනසා නාරී යස්සායන් ඊදසෝපති. මොකද්ද එතකොට කිව්වේ? මෙවන් පුතෙකු ලද මවක් නේද? මෙවන් පුතෙකු ලද පියෙක්, මෙවන් සැමියෙකු ලද බිරිඳක් සැබවින්ම නිමුණා වේ නැත්නම් සැබවින්ම වාසනාවන්තයි එහෙම කියන කෙනෙක් කිව්වේ නේද? නිමුණා වේ කියන එක. හරි. රයිට්. නිබ්බුත පද ලිව්වා, අදහස ලිව්වා. මහා විනිශ්ක්‍රමණය යනුවෙන් යනු කුමක්දයි දක්වා සිද්ධාර්ථ කුමරුගේ මහා විනිශ්ක්‍රමණය කෙටියෙන් විස්තර කරන්න. මතකයිනේ ඒක ලියන්න. මහා විනිශ්ක්‍රමණය කියන්නේ ගිහි ගෙයි හැර යාම. එතකොට අවසාන පැවිදිරුවක් දැක්ක දවසේ උයන් කෙලේට ගිහිල්ලා ඇවිල්ලා එතකොට රාහුල කුමාරයාත් ඉපදිලා නේද? රාහුල කුමාරයා සහ මේ දේවිය දිහා දොර රෙද්දෙන් බලලා නේ දොර තිරයෙන් බලා මේ සෙප ගැනීමකද සිදු නොකර නේද ගිහි චන්න ඇමතිගේ සහයෝගයෙන් කන්තක අසුපිටින් මහා විනිශ්ක්‍රමණය කරනවා. කියන්නේ ගිහිගේ හැර යම්. ඒක පැහැදිලි කරන්න ඕනේ. සිදුහත් බෝසතාණන් වහන්සේ මහා විනිශ්ක්‍රමණය ඉස්සර සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග කෙටියෙන් පැහැදිලි කරන්න ඕනේ. මොනවාද අනුගමනය කරපු ක්‍රියාමාර්ග? මතක ඇති මං හිතන්නේ කියවලා ඇතිනේ ඒ ටික නේද? ගිහිගේ හැරලා යනවා නිරංජනගයෙන් එකට වෙලා නිරංජනගයෙන් නේද? එකට වෙලා ඊට පස්සේ මේ හිසකේ බා පැවිදි බවට පත් වෙනවා. ඊට පස්සේ අනුපියඹ වනේ දවස් 8ක් ගත කරනවා. ඊට පස්සේ මගදී නේද? රජගහ නුවර පිඬුසිඟා වඩිනවානේ. ඒ ටික ලියන්න ඕනේ. ඒ පියවර වශයෙන් මං හිතන්නේ 6ක් විතර වෙන්න විස්තර කරගත්තා නම් හරි. බුදුරජාණන් වෙත පැමිණ පැවිදි යසකල පුත්‍රයාගේ ළඟම මිත්‍රයන් 4 දෙනා නම් කරන්නලු. එකෙක් කිව්වා නම් මට ඉදිරියට කිව්වේ ඒක. එක්කෙනෙක් කියන්න ටක් ගාලා යසකල පුත්‍රයාගේ යාළුවෝ එක්කෙනෙක් කොවන් පාඩම් කරපු කට්ටිය. දිවග තියනවා ඉන්නේ. කට්ටිය නිදිද මන්ද? සනුජී විමල විමල සුබාහු පුන්නජි ගවම්පති. අන්න 4 දෙනා. හරි. රයිට්. බුදුරදුන් කිඹුල්වත්පුර චාරිකාවේ විශේෂ සිද්ධි 4ක්. කිඹුල්වත්පුර චාරිකාවේ විශේෂ සිද්ධි 4ක් මොනවද? විශේෂ සිද්ධි 4ක් අපිට ගන්න පුළුවන්. සුදුන් රජතුමා සෝවන් වීම, නන්ද කුමරුගේ පැවිදි වීම, ඊට පස්සේ මොනවද රාහුල කුමාරයා පැවිදි වීම, ඊට පස්සේ අපිට කියන්න පුළුවන් මේ මොනවද යසෝදරා දේවියට සඳකිඳුරු ජාතකයේ දේශනා කිරීම මොන වැදගත් කරුණු. බුදුරන් වහන්සේගේ පිළිවෙලින් පිඬුසිඟා වැඩීම ඒකත් එතන විශේෂ සිද්ධියක් වෙනවා. හරිද? කිඹුල්වත්පුර චාරිකාවේදී බුදුසසුනේ පළමු රහත් 69 අමතා දේශනා කළ ධර්ම ප්‍රචාරක අවවාදය හා එහි අදහස ලියා දක්වන චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සදේව මනුස්සාන. එච්චරයි මට මතක. හරි. ඒතර බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි දෙදෙනෙක් මහණෙනි මේ ලෝකවැසියන්ගේ හිතසුව පිණිස මුල මැද අග කලන වූ ධර්මීය දේශනා කරන්න දෙදෙනෙකු එකමඟ නොයන්න බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න. බොහෝ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස නේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සදේව මනුස්සාන. සියලු දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න කියලා කියනවා. එතකොට මේ පාලි පාඨය ලියලා මතකද දන්නේ පාලි පාඨයනේ. චරත වික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සදේව මනුස්සාන. ඉතුරු ටික මට මතක නැහැ. ඒ ටික විතරක් ලියලා ඔයගොල්ලෝ ඉතුරු ටික අර සිංහලෙන් ඉතුරු ටික වුණත් පැහැදිලි කරාට කමක් නැහැ. අදාළ ලකුණු ප්‍රමාණය යම් ප්‍රමාණයක් ලැබෙනවනේ. බුදුසසුනේ ශීඝ්‍ර ව්‍යාප්තිය කෙරෙහි බුදුරජාණන්ගේ ප්‍රථම ධර්ම ප්‍රචාරක කටයුතු සිදු වූ ආකාරය දක්වා නූතනෙහි වඩා ඵලදායී ධර්ම සංනිවේදන සඳහා ඒන් ගත හැකි ආදර්ශ පෙන්වා දෙන්න. හරි. එතකොට කොහොමද අපිට මොනවද ලියන්න පුළුවන්? බුදුසසුනේ ශීඝ්‍ර ව්‍යාප්තිය කෙරෙහි ප්‍රථම ධර්ම ප්‍රචාරක දැන් එතනදී අර බුදුහාමුදුරුවෝ කියනවා මුලැමැදාක
සම්පූර්ණ කරමින් මුල මැද අග ඒ කියන්නේ කොහොමද මේ නිවන් මාර්ගය ආරම්භ කරන්නේ කොහොමද ඒකේ පවත්වා මුල මැද අග කල්නෝ කියන්නේ ඒක කොහොමද ආරම්භ කරන්නේ කොහොමද මේක අපි යෙදෙන්නේ කොහොමද ඊට පස්සේ අවසානයේ දක්වා යන්නේ කොහොමද ওই ටික පැහැදිලි කරලා ධර්මයේ දේශනා කරන්න කියනවා. ඉතින් බොහෝ පිරිසකට ධර්මයේ ඇසීම සඳහා තමයි අර දෙදෙනෙක් එකමග යන්නේ නැතුව බොහෝ ප්‍රදේශයක පැතිරී යන විදිහට ධර්මයේ දේශනා කරන්න කිව්වේ. කියන එක ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒතර නූතනෙහි වඩා ඵලදායී ධර්ම sannivedanaya සඳහා ඒන් ගත හැකි ආදර්ශය. එතකොට ඒතනදී වඩාත්ම පැහැදිලි අර මුල මැද අග කලන වූ ධර්මයේ දේශනා කරන්න කියන එක. ඊළඟට දෙවියන් පමණ මිනිසුන් පමණක් නෙවෙයි දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස දෙවියන්ට පවා හිතසුව පිණිස ධර්මයේ දේශනා කරන්න කියන එක දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. එතකොට හැමෝටම මේක sannivedanaya වෙන්න හොඳට පැහැදිලිව අර විකාර බණ නැතුව නේද? විකාර බණ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දේශනා කරන්න කියන එක තමයි ඒකේ අදහස. දැන් අපි බණ අහන්න ගියාට බණ නෙමෙයිනේ අහන්නේ ළමයි. බණ නෙමෙයි අහන්නේ. ඒ වැඩි බණ අහන්න. වැඩි බණ කියන්නේ මේ එක්ක ආධාර එකතු කරන ඒවයි ඊළඟට එහෙම නැත්නම් කාට හරි බණිනේ ඒවයි. ඒවා නෙමෙයි බණ කියන්නේ. ධර්මය කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ දුක කියන්නේ මොකද්ද? දුකට හේතුව මොකද්ද? දුකෙන් මිදෙන්නේ කොහොමද? හරි ආන්න ඒ දේවල් නිවීමට සැනසීමට හේතු වෙන දේවල් තමයි ධර්මය කියන්නේ. බණ කියනවා කියන්නේ. අන්න ඒකයි අදහස් වෙන්න ඕනේ. හැබැයි එම කියලා ගොඩක් වැඩි නිකන් බැනලා යන්න එපා. මට එස් එකක් ආවෙත් ඒකයි ඈ. මොකද ඒ කාලේ තමයි හාමුදුරුවෝ පාර්ලිමේන්තු වඩින්න පටන් ගත්තේ. මම පොඩ්ඩක් ඒ පැත්තට විරුද්ධව තමයි ටිකක් ලිව්වේ. පැහැදිලි කරනවා. ඒකෙන් තමයි මට එස් එකක් ආවේ. හරි. හින්දා වැඩි බැනලා යන්න එපා. මොකද හාමුදුරුවෝත් බලනවා මේවා. ඔළුව අත ගාලා ලියන්න ඈ. right. එතකොට මේ දෙක කොටස ඊළඟට තුන්වෙනි කොටස තීරණය වෙන්නේ බුද්ධ චරිතයේ තියෙන කතා ඇසුරෙන්. බුදුරජාන් වහන්සේගේ අවසන් චාරිකාවේ වැඩම කළ ස්ථාන 4ක් නම් කරන්නලු. ජීවිතයේ අවසන් චාරිකාවේ නේද? බේලුව ගම, ඊට පස්සේ චාපාල චේතිය. තව මොනවද? විශාලා මහනුවර, නේ? කුසිනාරානුවර, හරි? විශාලා මහනුවර නෑ නේ. විශාලාවත් අයිතියෝ. අවසන් ධර්ම විනය පිළිගැනීමේලා විනිශ්චයලා සතර මහෝපදේශ. හරි සතර මහෝපදේශයන් තියෙනවා ළමයි පිටුවංක 91. ඒකත් වැදගත්. හරි. අසවල් භාගතුන් වහන්සේ වෙතින් මේ අසන ලදයි කී පමණින් නොපිළිගෙන තථාගතයන් එසූ ධර්ම හා විනය දෙකට ගැළපෙනම් විමසා බලයින. මේ කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තමන් කිව්වා නැත්තම් තව ගායින් හරි හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ප්‍රධාන හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුවා බොහෝ පඬිත හාමුදුරුවෝ කෙනෙක්ගෙන් ඇහුවා කිව්වට ඒක එක්කෙනා කිව්වට පිළිගන්න එපා. ධර්මයේ සහ විනයට බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයේ සහ විනයට අදාළව තීරණය කළ උදාහරණයක් විදිහට ඕගලන්ට නෑ ධර්මාචාර්යයට තියෙන මහාදේව හිමියන්ගේ පංචවස්තුව කියලා. මහාදේව හාමුදුරුවෝ පංචවස්තුවේ එයා කියන මේ භික්ෂුන් වහන්සේ මේ රහතන් වහන්සේට රාගය තිබිය හැක කියලා. ඒතර අපි අහලා තියෙනවා අර පංචනේ මේ මොනවද දස සංයෝජන බිඳ වැටෙනකොට මේ කාමරාග පටික කියන දෙක අනාගාමී වෙනකොට සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඒතර අනාගාමී වෙනකොට කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා නම් රහත් වෙනකොට ඊතුරු උද්ධම්භාගිය සංයෝජන ටික තමයි නැති වෙලා යන්නේ. ඒතර කාමරාග පටික කැලේ ඒව කොහොමත් අයින් වෙලා. එතකොට මහාදේව හාමුදුරුවෝ කියපු කතාව පට්ටපල් බොරුවක්. එයා මේ නිකාය ભેදයකට තමයි ඒක තන්දරේ කිව්වේ. ඒ නිසා ඒ වගේ දේවල් අපි පිළිගන්න ඕනේ නැහැ කොහෙත්ම. ඒ හින්දා බුදුහාමුදුරුවෝ කියපු ධර්මයේ සහ විනයට අනුව හිතලා බලලා වැඩ කරන්න කියන එක තමයි සතර මහෝපදේශයන්ගෙන් කියන්නේ. ඒක පිටුවංක 91 තියෙනවා චුට්ටක් බලන්න ඕනේ. හරි. කොණ්ණඤ්ඤ රාහුල දෙරවරුන් හා මහා ප්‍රජාපති ගෝතමී බද්දකච්චායන යන තෙරණියන් වහන්සේලා බුදුරජුන්ගෙන් ලැබූ අගතනතුරු විස්තර කරන්න. ලියා දක්වන්න කියලා කියනවා. මේක පොඩ්ඩක් මේ විෂය කරලා පොඩි බ්‍රේක් එකක් කරන් ඉන්න ගේමු. right. එතකොට අග්‍ර උපස්ථායක ආනන්ද කරුන් බුදුන් විසින් ඉදිරිපත් කරන වර සතර හෝ ප්‍රතික්ෂේප සතර. ඒ කියන්නේ මොනවද ආනන්ද හැමතුරු ඉල්ලේ මතක් කරා නේද? එතනින් හතරක් එයාට එයාගේ බුදු ආනන්ද තෙරුන් වහන්සේ නොමෙතන දෙසූ ධර්මයේ දේශනා කරන්න. හරි එහෙම කියලා වර හතරක් කිව්වා. අනිත් ඒවා ප්‍රතික්ෂේප කරා. බුදුහාමුදුරුවෝ වඩින ප්‍රණීත මේ දානයන්ට මේ අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා කියන්න එපා. බුදුරන් වහන්සේට ලැබෙන වටිනා මේ සිනිඳු මේ සිවුරු ආනන්ද හාමුදුරුවන්ට දෙන්න එපා. එම කියලා ප්‍රතික්ෂේප කිරීම හතරක් සහ අවශ්‍ය වර හතරක් ඉදිරිපත් කරා. හරි.
සිදුහත් කුමරුට ඉමහත් ආදරයෙන් සැලකූ යහපත් බිරිඳකු බද්දකච්චායනාගේ චරිතය දක්වා එමගේ නූතන විවාහ කාන්තාවන් ලබා දෙන පණිවිඩය විස්තර කරන්න. ඔන්න ළමයි ලියනවා නම් හරි සූට්කේස් පිරෙන්න ලිව්ව හැකි. හරි සිදුහත් කුමරුට ඉමහත් ආදරයෙන් සැලකූ යහපත් බිරිඳක වූ බද්දකච්චායනාගේ චරිතය. අපිට කියන්න පුළුවන් නේද අර අතීත භවයේ නේද අර කැලේ තියෙන කොයි දේවත් රස වේවා නේ. අවුවේ තියෙන රස්මාලා අඩු වේවා නේ. මතකයි නේද? එතකොට අය විදියට මේ එයා ප්‍රාර්ථනා කරා නේද? දාලා යන එකත් ඕ මැරිය එහෙම කියලා කිව්වේ නෑනේ නේද? ඒව ලියන්න එපා හරිද? එහෙම ලියන්න එපා. පරස වචනනේ. මේ මොකද කිව්වේ? කැලේ තියෙන කොයි දේවල් වුණත් රස වෙන්න. ගහකොළ ඒවා කරා ඒවත් රස වෙන්න. නේද? ඉරේ අවුවේ යනකොට ඉරේ තියෙන රස්මාලාවල් අඩු වෙන්න නේද? ඉරේලි වැටෙන්න එපා. නේ වැස්සෙන් බාධා වෙන්න එපා. නේද? ඒ විදිහට ප්‍රාර්ථනා කරා. ඊළඟට බුදුරජා මේ සිදුව බෝසතාණන් වහන්සේ මේ දවසට දෙවේලයි. ඒ කියන්නේ උදේ දවල්ුයි විතරයි වළඳන්නේ කියලා දැනගෙන මෙයාත් දෙපාර කෑවේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඔය සෙන්ට් ගහන්නේ නැහැ මල් ගඳ වෙලුම් දරන්නේ නැහැ කියලා දැනගෙන මෙයා රජ ගෙදර මෙයාගේ ආභරණ අයින් කළා මෙයා එහෙම ජීවත් වුණා. අන්න ඒ දේවල් ලියන්න පුළුවන්. හරි. right. ඊළඟට තියෙනවා අගතනතුරු ලියන්න කියන ළමයි කොණ්ඩඤ්ඤ රාහුල තෙරවරු හා මහා ප්‍රජාපති ගෞතමී බද්දකච්චායන තෙරණිය නම් අභිඥාලාභීන් අතර අගතනතුරු මහා ප්‍රජාපති ගෞතමී මට මතක නැහැ එකපාරට මතකට එන්නේ අගතනතුරු චුට්ටක් බලා ගන්න ඕන ළමයි පොතේ තියෙනවා ඒ ටික වැදගත්. ඊට පස්සේ සෑම උදෑසනකම වැලිදෝතක් කෙනෙකුට තමයි එම අවවාද ලැබේ ප්‍රාර්ථනා කළ කුඩා රාහුල තෙරණියගේ චරිතය දක්වා එයින් වර්තමාන ළමා පරපුරට සැපේන ආදර්ශ ළමයි ලියන්න පුළුවන් නේද? වර්තමානයේ යම් තියෙන සිදුවීමුත් එක්ක බලලා ඒ සිදුවීම් වලට අනුව ඔයගලන්ට ලියන්න පුළුවන් නේ. ආදර්ශ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරේ නේද? කියන දේ මට ඕන විදිහට නේද? අර තිබුණේ මේ මට ඕන විදිහට මම ජීවත් වෙන්නේ කාටවත් මොකෝ ප්‍රශ්න නේද? අන්තිමට සූට්කේස් වෙලා යන්න උනානේ. එහෙම ඉඳලා හරියන්නේ නේ. අවවාද ආදර්ශ අවවාද අනුශාසනා හැමෝගෙම ලබා ගන්න ඕනේ හැකිතාව. අරගෙන තමන්ගේ ජීවිතේ යහපත් කරගන්න. හරි. මම හිතනවා ඒක අවුලක් නැහැ ලියන්න පුළුවන් නේද? සිදුහත් කුමරුට ඉමහත් ආදරයෙන් සැලකූ යහපත් බිරිඳකු හරි ඒක අපි කතා කරා. ඒ ප්‍රශ්නේ හරි 10 බුදුසසුනෙහි තනතුරුලත් උපාසකුන් දෙදෙනෙකු හා උපාසිකාවන් දෙදෙනෙකු නම් කොට ඔවුන්ලත් තනතුරු දක්වා. මේ උපාසක උපාසිකාවන්ගේ චරිතය අසුරෙන් ළමයි ප්‍රශ්නයක් එනවා. හරිද? එතකොට අග්‍රෝපස්ථායක මම හිතන්නේ අනේපිඬු සිටුතුමාද සුදත්ත සිටුතුමා නැත්නම් අනේපිඬු සිටුතුමා. හරි. ඊළඟට චිත්ත ගෘහපති වාද කරන උපාසකයන් අතරින් අග්‍රස්ථානය ලැබුවා. මට මතක හැටියට. හරි. එතකොට ඒ වගේ ටික පොඩ්ඩක් බලා ගන්න නම් වෙනවයි. අනිවාර්යෙන් ඒ කොටසෙන් එන උපාසක දැන් අපිට ප්‍රශ්න තව අනු කොටස් දෙකක් ලියන්න. දැන් මෙතන එනවා 7 8 9 10 ප්‍රශ්න 4ක් තියෙනවා. හරි. බුද්ධ චරිතයේ ඇසුරෙන් ඒ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න වෙනවා. හරි. ඊළඟට 17 18 නේ මේකෙත් තියෙනවා උපාසක උපාසිකයන් සිව් දෙනෙකු නම් කරන අනිවාර්යෙන් ඒගොල්ලෝ ගැන විස්තර තියෙනවා චුට්ටක් බලා ගන්න ඕනේ. සරියුත් මොග්ගල නගසෝදන වහන්සේගේ ශාසනික සේවාව කෙටියෙන් අගයන්න. අර මුගලන් හාමුදුරුවෝ මට මතකයි මුගලන් හාමුදුරුවෝ මේ ප්‍රේතයන්ගේ කතා නේද? ප්‍රේත ලෝකෙට ගිහිල්ලා ප්‍රේතයන්ගේ කතා ඊට පස්සේ දිව්‍ය ලෝකෙට දෙවියන් කතා අහගෙන ඇවිල්ලා කියනවා. මිනිසුන්ට දේශනා කරනවා. හරි. ඒවා එහෙම වැදගත්. ඒතර ශාසනික සේවාව කියන්නේ ධර්ම මිනිසුන්ට ධර්මය අවබෝධ කරගන්න නේද? ඒ සඳහා මේ උදව් කරේ. බුදුරදුන් එම ශ්‍රාවක ශ්‍රාවිකයන් ප්‍රදානය කළ අගතනතුරු බුදුසසුනේ සිව්වණක් පිරිසේ අගතනතුරු ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකයන් සිව් දෙනෙකු. ඔය අගතනතුරු වලින් අහන ළමයි අගතනතුරු ටික අනිවාර්යෙන් බලා ගන්න ෂුවර් ඈ. බුදුරජාණන් වහන්සේගේ ආදාන පූජෝත්සවයෙන් පසු ධාතුන් වහන්සේලා බෙදාගෙන අරගල කර රාජදූතයන් සිව් දෙනෙකු නම් කරන්න. මහා පරිනිර්වාණයේ ඇසුරෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන් ඒකත් බලා ගන්න ඕනේ. විනාඩියකින් ඩිස්කනෙක්ට් වෙයි එතකොට ආයි කනෙක්ට් වෙන්න. හරි? කනෙක්ට් වෙලා අපි මේක ඉවර කරලා අපි බුද්ධ ධර්මයේ කොටස පටන් ගමු. 10යි 10 මාර නේද? 10 මාර විතර වෙනකන් කියලා මම කිව්වේ. අපි බලමු කරමු. හරි? 10ට හරි ඉවර කරමු. බලමු කතා කරගෙන යමු. බුදුසසුනේ උන්නතර දායක වූ උපාසක උපාසිකා සිව් දෙනෙකුට ධනංජය සිටුතුමා මතිකුලේ යන විශාකාදීන් ලබා දුන් අවවාදරතවත් කරුණෝ නේ අතුලද ගේ පිටතට නොදෙන්න පිටතින් ගිනි අතුලට නොගන්න දෙන්නන් හට දෙන්න නොදෙන්නන් හට නොදෙන්න දෙන්නන් හටත් නොදෙන්නන්